ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් ගල්කිස්සේ පින්වතියක්, කොළඹ 5 තිඹිරිගස්යාය පාර පදිංචි රම්‍යා කළුආරච්චි මහත්මිය, බණ්ඩාරගම කිම්මන්තුඩාව ශ්‍රී සුමන ජෝතිපුර කේ කල්යාණි පෙරේරා මහත්මිය, කොළොන්නාව විහාරමාවත පදිංචි ලංකා සිරිමලි වර්ණකුල සූරිය මහත්මිය, වරකාපොළ වේරගල පහළ ලෙනගල පදිංචි ඕ ගුණසේකර මහතා, හපුතලේ හරහා රත්කරව්ව සේනානීහි එච්.එම්. ජිනදාස මහතා, අල්ගම පරණාතල පදිංචි W.K. ප්‍රේමා ජයලත් වැලිකුඹුර මහත්මිය, බෙනවත්ත පන්නල පදිංචි E.M. මංගලිකා එදිරිසිංහ මහත්මිය, ගලහිටියාව ගනේමුල්ල පදිංචි වජිරා රණසිංහ මහත්මිය ඇතුළු පිරිස, ගම්පල අටබාගේ විමල ධර්ම ජාතික පාසලේ විදුහල්පති පූජ්‍ය රූපහ සෝනුත්තර හිමියන් සහ ඒ හිමියන්ගේ පවුලේ පිරිස. සදහැවතුනි, නිර්වාණය පිළිබඳව ඔබ වටහා ගත යුතු කරුණු පිළිබඳවයි අද දේශකයන්න් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත
චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛාවිරාගතා ලෝකේ කාමානං සමතික්කමෝ අස්මිමානස්සයෝ විනයෝ ඒතං වේ පරමං සුඛං තී. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මගින් විකාශනය කරනු ලබන අද පෝදා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. ලක්වැසි ලෝවැසි සියලු සැදැහැවතුන් බලාපොරොත්තු වෙනවා බුදු බණ පදයක් ශ්‍රවණය කරමින් මේ උදාර ධර්ම දානමය පුණ්‍ය කර්මයට සම්බන්ධ වෙන්න. පින්වත් ඔබ මෙහි දායකත්වයෙන් කටයුතු කිරීම නිසා මුළු ලෝකයටම මේ දහම් පණිවිඩය ගෙනියන්නට ඔබ එකතු වීම නිසා ඔබට ලැබෙන්නේ මහත් ඵල මහානිසංසයක් පින්වතුනි. ඒ නිසාද දේශනාවෙන් විස්තර වන්නේ පරම නිෂ්ඨාව වන අපේ නිර්වාණය පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පයක් මුළුල්ලෙහිම පාරමී ධර්ම පූර්ණේ කළේ තමන් වහන්සේ නිර්වාණය සාක්ෂාත් කරගන්න වගේම ඒ සාක්ෂාත් කරගත් නිර්වාණය ලෝකයාට සාක්ෂාත් කරවන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරණ සමයේ පටන්ම අපේක්ෂා කළේ. එදා පින්වතුනි දීපංකර පාදමූලයේදී සුමේද තාපසයාණන්ම සිටියදී උන්වහන්සේට නිර්වාණය පසක් කරගන්න තිබුණා. එහෙම වුණා නම් බුදුහාමුදුරුවෝ විතරයි එදා නිවන් සුවය සාක්ෂාත් කරගන්නේ. බුදුරජාණන් වහන්සේට ඕන උනේ නෙවෙයි. උන්වහන්සේට ඕන උනේ බුද්ධෝහං බෝධිසාමි
මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බය. මම බුද්ධත්වයේ ලබනවා. මම සෙසු අයටත් ධර්මය අවබෝධ කළ දෙනවා. මම දුකින් මිදෙනවා. ලෝකයත් දුකින් මුදව ගන්නවා. මම මේ සසර නැමැති මහා භයංකර සාගරයෙන් එතර වෙනවා. ලෝකයත් එතර කරවනවා. මෙන්න මේ පවිත්‍ර වූ චේතනාව උන්වහන්සේ තුළ තිබිච්ච නිසයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ සසරට නැවතත් අවතීර්ණ වෙලා බුද්ධත්වයේ නම් වූ උත්තරීතර තත්ත්වය කෙරෙහි අවධානයෙන් කටයුතු කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිර්වාණය සාක්ෂාත් කරගත්තා වගේම සසරින් එතර වුණා වගේම දුකින් මිදුණා වගේම ලෝකයත් එය තත්ත්වයට පත් කරගන්නට උන්වහන්සේ ක්‍රියාත්මක වුණා. පින්වතුනි, මේ ලෝකයේ තියෙන සැප අතරේ උත්තරීතරම සැපය නිවනයි. අපි බලමු ඇයිද කියා. නිවන උත්තරීතර සැපයක් වන්නේ. මේ උත්තරීතර සැපයට අපි ලං වෙන්නේ කොහොමද? ඒක තමයි අද සොයා බලන්න. අපි ඉස්සෙල්ලා බලමු මේ නිවන ඇයි උතුම් සැපතක් වන්නේ? නිබ්බානම් පරමං සුඛං ඒතං වේ පරමං සුඛං. නිවන පරම සැපත. පින්වතුනි, ලෝකයේ තියෙන සැප ප්‍රධාන වශයෙන් දෙකක්. එකක් ලෞකික සැප, අනෙක ලෝකෝත්තර සැප. ලෞකික සැප කියලා කියන්නේ කෙනෙක් මෙලොව වශයෙන් පරලොව වශයෙන් නිවන් දක්නා භවය දක්වාම ලබා ගන්න తాවකාලික සැපවලට. එහෙම නැත්නම් අපිට මෙහෙම කියන්න පුළුවන්. පුද්ගලයා පංචේන්ද්‍රයන්ගෙන් පංචකාම වස්තුන් ග්‍රහණය කරගෙන. මොනවද පංචේන්ද්‍රයන්? නැස කන නාසය දිව ශරීරය. පංචකාම වස්තු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. මේවා ග්‍රහණය කරගෙන ලබා ගන්නා වූ తాවකාලික සැපවලට කියනවා ලෞකික සැප. දැන් අපි ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? පොඩි කාලයක් අපිට තිබුණා. තරුණ කාලේ ගත කරනවා. ඊළඟට වැඩිහිටි කාලේ ගත කරනවා. වයෝ වෘද්ධ කාලේ ගත කරනවා. ඒ අතරේ ඉගෙන ගන්නවා. ඊළඟට රැකියා කරනවා. විවාහ වෙනවා. විනෝද වෙනවා. ගෙවල් හදනවා. යාන වාහන ගන්නවා. ගමන් බිමන් යනවා. ආභරණ පළඳිනවා. ඇඳුම් පැළඳුම් අඳිනවා. ගනුදෙනු කරනවා. යුතුයකම් ඉෂ්ට කරනවා. මොන නමින් කතා කළත් පින්නතුනි, අපි කරලා තියෙන්නේ මොකද්ද? අපි කරලා තියෙන්නේ කවුරුත් එකම ටිකක්. මොනවද කරලා තියෙන්නේ? කරලා තියෙන්නේ මේ පංචේන්ද්‍රයන්ගෙන් පංචකාම වස්තුන් ග්‍රහණය කරගන්න එක විතරයි. ඔය මොන නමින් කතා කළත් අපි කරලා තියෙන්නේ එක්කෝ රූප බලලා, එක්කෝ ශබ්ද අහලා, එක්කෝ ගඳ සුවඳ දැනගෙන, එක්කෝ රස බලලා, එක්කෝ පහස ලබලා, එහෙම නැත්නම් මනසට සිතුවිලි අරන්. ඔච්චරයි. අපි එක එක නම් කියනවා. මොන නම කිව්වත් කරලා තියෙන ওই ටික. මෙන්න මේ ලබන සැප තමයි අපි කියන්නේ ලෞකික සැප. ලෞකික සැපවල ස්වභාවය, ලෞකික සැප ලබන පුද්ගලයෙක් ඉන්නවා. දැන් අපි ජීවත් වෙන මොන ලෝකෙද?
සම්මුති ලෝකේ. සම්මුතියක් ඇති කරගෙන තියෙනවා. අපි එක එක්කෙනා එක එක නම් වලින් හඳුන්වනවා. ඒ අඳුන ගන්න. කමල, රූපා, නාමලි, වසන්ති, නේ, අමල්, නිමල්, කමල් මේ වගේ එක එක නම් ගැහැණු පිරිමි අයට පාවිච්චි කරනවා. ඒ මොකටද? ඒ එක එක්කෙනා අඳුන ගන්න ඕන නිසා. ඒ අපේ සම්මුතිය විවහාර ලෝකේ. නැත්තම් අපි කාටවත් මොනවද තියෙන්නේ? අපි සියලු දෙනාටම තියෙන්නේ පංච උපාදාන ස්කන්ධ. මොනවද පංච උපාදාන ස්කන්ධ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අපිට රූපයක් තියෙනවා. රූපේට රූපයක් කියන එක වෙනස් වෙන නිසා. රූපතේ කියලා කියන්නේ ඒකයි. වෙනස් වෙනවා. වේදනා අපි සැප වශයෙන් දුක් වශයෙන් ගන්නවා වේදනාව. එහෙනම් අපි යමක් වින්දනය කරනවා වේදනා. සැප විඳිනවා දුක් විඳිනවා කියන ඕකටනේ. වේදනා. සංඥා හඳුන ගන්නවා. සංකාර කියන්නේ සිතුවිලි පහල කරගන්න චේතනා. විඥාන කියන්නේ හිත. ඔන්න ඔය ටිකට කියනවා පංච උපාදාන ස්කන්ධ. එතකොට පින්නතුනේ මේ පංච උපාදාන ස්කන්ධ අපි කාටත් තියෙනවා. හැබැයි අපි කියන්නේ මෙයා ඔය පංච උපාදාන ස්කන්ධේ මෙහාට එන්න. නැත්තම් ඔය පංච උපාදාන ස්කන්ධේ නැගිටලා යන්න කියලා කිව්වට ප්‍රායෝගික නැහැ. කාට කිව්වද දන්නේ නැහැ. අන්න ඒ නිසා සම්මුති ලෝකේ අපි නමක් දාගෙන තියෙනවා. දැන් අපි මේ මේසොඩ තියෙන මේ වාදනයේට කියන වීදුරුව කියලා. වීදුරුව කියලා පොදු නමක් අපි යොදාගෙන තියෙන පින්නතුනේ මේක සම්මුතියක්. නේ? මේකට කෝප්පි කියලා එදා පාවිච්චි කරා නම් අද කතා කරන්නේ කෝප්පි කියලා. නමුත් මේකට වීදුරුව කියලා එදා ඉඳලා පාවිච්චි කරන නිසා අපි කියනවා වීදුරුව කියලා. මේක සම්මුතියක්. මේකට ජොග්ගුව කියලා පාවිච්චි කරනවා. ඒක යොදාගත්ත නමක් සම්මුතියක්. ඒ නිසා මේ වගේ දේවල් අපි හැම දෙයකටම සම්මුතිය පුටුවද මේසයද සිරෙප්පු දෙකද කොට්ටයද මෙට්ටයද මොන දේ පාවිච්චි කරත් අපි හදාගත්ත නමක් සම්මුතියක්. ඒක තමයි සම්මුති ලෝකය කියලා කියන්නේ. එදිනෙදා විවහාර ලෝකේ අපිට ජීවත් වෙන්න ඕන නිසා සම්මුතියක් හදාගෙන තියෙනවා. සම්මුති ලෝකේ නිසා මම කියලා අපි පාවිච්චි කරනවා. අපි කියනවා කවුද මේක කළේ? ඒක කළේ මම. කාගේද මේක? ඒක මගේ. එතකොට සම්මුති ලෝකේ මම ඉන්නවා මගේ දේවල් තියෙනවා. ඒ සම්මුතිය විවහාර ලෝකේ. එහෙනම් පින්නතුනි ඒකයි අපි කිව්වේ ලෞකික සැප ලබන කෙනෙක් ඉන්නවා. ඇයි මමනේ සැප ලබන්නේ? අන්න කෙනෙක් ඉන්නවා. සැප කියලා දෙයක් තියෙනවා. අන්න. සැප ලබන තැනක් තියෙනවා. ඔන්න ලෞකික සැපේ හැටි. කෙනෙක් ඉන්නවා, දෙයක් තියෙනවා, තැනක් තියෙනවා. පෙන්නතනේ. මේ සැප විඳිනවා අපි. ඔන්න ලෞකික සැපේ ලක්ෂණ 4ක් කිව්වා. 1 කෙනෙක් ඉන්නවා. සැප කියලා දෙයක් තියෙනවා. සැප විඳින තැනක් තියෙනවා. සැප විඳිනවා. විඳින නිසා ඒක වෙනස් වෙනවා. විඳින ඕනම දෙයක් ලෝකේ වෙනස් වෙනවා. එහෙනම් විඳින ඕනම දෙයක් වෙනස් වෙනවා නම් පින්නතුනි වෙනස් වෙන තැනක කෝ ස්ථිරසාර සැපක්. විඳින දේවල් වෙනස් වෙනවා නම් ඒක දුකයි. මේක තමයි ලෝකයේ ස්වභාවය. එහෙනම් ලෞකික සැපවල ස්වභාවය ඕකයි. එහෙනම් ලෞකික සැප ස්ථිරසාර සැපක් නෙවෙයි කියන්නේ ඒකයි. විඳින ඕනම සැපක් වෙනස් වෙන සුළුයි. දැන් අපි බඩගින්නට කනවා.
කෑම ටිකක් කෑවම පුතේ මොකද වෙන්නේ? බඩ පිරෙනවා. දැන් එතකොට සැපක් තියනවද? සැපක් තියෙනවා. ඇයි? බඩගින්න කියන්නේ වේදනාවක්. ඒක නැති වුණා අපිට දැන්. කෑම ටික කාලා. දැන් බඩ පිරීලා. දැන් අර බඩගිනි ගතිය නැහැ. දැන් ඔන්න සැප ලබන කෙනෙක් හිටියා. සැපේකුත් ලැබුවා. හැබැයි බඩගින්න දැන් කෑම කාලා නැති කරගත්තරම හැමදාටම ඒ කෑම වේල ඇද්ද? මදි. මොකද වෙන්නේ? ඒ බඩගින්න නැති වුණු එක ආයෙ එනවා. ඒ කියන්නේ අර තිබිච්ච එක වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියලා කියන්නේ නැවතත් බඩගින්න හැදෙනවා. බඩගින්න හැදෙනකොට සැපද දුකද? දුකයි. අන්න බලන්න වෙනස් වෙනකොට දුකයි කියලා කිව්වේ ඒකයි. ඔන්න ඕක තමයි ලෝකයේ ස්වභාවය. දැන් පින්නතුනි අපි මේ ඉපදිලා ඉන්නවා. ඉපදුනේ අපි තුල තියෙනවා අවිද්‍යා තණ්හා කියලා දෙකක්. ඒ අවිද්‍යා තණ්හා දෙක තියෙනකන් අපි උපදිනවා. ස්වභාවිකයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ අර බරණැසි ඉසිපතනාරාමයට වැඩම කළානේ පස්සක තවුසන් මුණ ගැහෙන්න. පළවෙනි ධර්ම දේශනාව පවත්වන්න. එහි වැඩම කරලා බුදුරජාණන් වහන්සේ පස්සක තවුසන්ට මොකද්ද ප්‍රකාශ කළේ? පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. මට පෙර නොයසූ ධර්මයක් පහළ වෙලා තියෙනවා. මොකද්ද පහළ වුනේ? බුද්ධත්වයේ වචන පහකින් විස්තර කරනවා බුදුහාමුදුරුවෝ. මොකද්ද වචන පහ? චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. වචන පහයි. මේ වචන පහ අතරේ තියෙනව පින්නතුනි චක්කුං උදපාදි ඇස පහළ වුණා, ඥානං උදපාදි ඥානෙ පහළ වුණා, පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා, විජ්ජා උදපාදි විද්‍යාව පහළ වුණා, ආලෝකෝ උදපාදි ආලෝකේ ලැබුණා. මෙතන තියෙනවා විජ්ජා උදපාදි කියලා වචනයක්. විජ්ජා උදපාදි කියන්නේ විද්‍යාව පහළ වුණා, ලෝකේ දැනගත්තා, අවබෝධ කරගත්තා. ඒකයි විජ්ජා කියලා කියන්නේ. දැනගත්තා, අවබෝධ කරගත්තා කියන එකයි. විද්‍යාව පහළ වුණා කියන්නේ අවිද්‍යාව නැති කළා කියන එකයි. එහෙනම් සංසාරේ අපි ගමන් කරන්නේ මොනෝ නිසාද? අවිද්‍යාව නිසා. එහෙම නැත්නම් තණ්හාව නිසා. එහෙනම් යම් දවසක තණ්හාව දුරු කරයිද? එදාට අවිද්‍යාව දුරු කරනවා. යම් දවසක අවිද්‍යාව දුරු කරයිද? එදාට තණ්හාව දුරු කරනවා. ඒ නිසා අපි නිවනට කියනවා තණ්හක්කයෝ නිබ්බාන නිරෝධෝ. තණ්හාව යම් දවසක දුරු කරයිද අන්න ඒ අවස්ථාවට කියනවා නිවන කියලා. නිවන යනු කුමක්ද එහෙනම්? මතක තියාගන්න. නිවන කියලා දෙයක් නැහැ. නිවන කියලා හතරස් හරි, රවුම් හරි, තුන් උලස් හරි, ඍජු කෝණාස්ත්‍ර හරි අල්ලන්න පුළුවන් දෙයක් තිබුණා නම් නිවනේ කියලා ඒ දේ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවනේ. අල්ලන්න පුළුවන් ඕනම දෙයක් තිබුණා නම් ඒක වෙනස් වෙනවා. ඒක ස්ථිරසාර නැහැ. ඇයි? අල්ලන්න පුළුවන් දෙයක් කියලා කියන්නේ එතන සංස්කාරවල එකතුවන්නේ හේතුඵල වල එකතුවක්. එතකොට හේතු ප්‍රත්‍යයන්ගෙන් එකතු වන සියල්ල අපි හඳුන්වනවා සංඛාර. සංඛාරවල ස්වභාවය මොකද්ද? අනිච්චවත සංඛාරා. සියලු සංස්කාර අනිත්‍යයි. සියලු සංස්කාර අනිත්‍යයි. කොහෙද තියෙන්නේ ඔක අනිච්චවත සංඛාරා කියලා? කොහෙද දැකලා තියෙන්නේ? මල ගෙවල් වල නේ. මල ගෙවල් මගුල් වල ගෙවල් වලත් ගහලා තියෙනවද? නෑ මගුල් වල ගෙවල් වල ගහලා නෑ. ඒ කියන්නේ මගුල් ගෙදරදී නිච්චවත සංඛාරා නේ. එදාට සංස්කාර නිට්ටයද? ඔන්න බලන්න පින්නතුනේ මේ වැදගත් වූ ධර්ම පාඨය අපි තල්ලු කරලා තියෙන මල ගෙදරට. මේක මල ගෙදරදී විතරද අනිච්චවත සංඛාරා? නෑ පින්නතුනේ හැමතිස්සෙම අනිච්චවත සංඛාරා තමයි. ඇයි? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ලෝකයේ යමක් වේද ඒ සියල්ල වෙනස් වන සුළුයි. ඒ නිසා හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒක මල ගෙදරදී විතරක් නෙමෙයි වෙන්නේ. දැනුත් අනිච්චවත සංඛාරා තමයි.
හැබැයි දැන් අපේ ගෙදර ගිහිල්ලා ඔළුව අස්සේ පේන පැත්තට ගැහුවොත් එහෙම අනිච්චාවත සංඛාරා ළඟ ඉන්න ගෙවල් වල මිනිස්සු අපේ ගෙදර එනවද නැද්ද? අපේ ගෙදර ඇවිල්ලා අහන ඕගොල්ලෝ කවුරු හරි මලාද කියලා. අන්න ඒ තැනට අර පාඩේ පත් කළා තියෙනවා. කොයි තරම් වැදගත් ධර්ම පාඩයක්ද මල ගෙදරට තල්ලු කරලා තියෙනවා. මේක මේ දැනුත් වෙන දේ අනිච්චාවත සංඛාරා. එහෙනම් පින්නතුනි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ලෝකයේ යමක් වේද ඒ සියල්ල සංඛාර ඒවට මොකද වෙන්නේ? අනිච්චාවත. අනිච්චයි වෙනස් වෙනවා වත ස්ථිරවම. ස්ථිරවම වෙනස් වෙනවා. එහෙනම් නිවන කෙනෙක් හිටියනම් මොකද වෙන්නේ? කෙනෙක් හිටියනම් නිවන වෙනස් වෙනවා. ඒ කෙනා කියන්නේ සංඛාරනේ. එහෙනම් කෙනා වෙනස් වෙනවා. එහෙනම් නිවන කෙනෙක් ඉන්නවද? කෙනෙක් නැහැ. නිවන කියන දෙයක් තියෙනවද? දැන් මං ඉස්සෙල්ලා කිව්වේ හතරස් හරි රවුම් හරි තුන් උලස් හරි දෙයක් තියෙනවද? නැහැ. නිවනේ දෙයක් නැහැ. දෙයක් තිබුණනම් වෙනස් වෙනවා. නිවනේ තැනක් තියෙනවද? අන්න අහවල් තැන තමයි නිවන තියෙන්නේ. ඔයාගේ නිවන එහෙ ගිහිල්ලා අරන් එන්න. තියෙනවද එහෙම තැනක්? නැහැ. නිවන ගන්න එහෙම තැනක් නැහැ. නිවන විඳිනවද? නෑ. අපි කියනවද නිවන් විඳින්න ලැබේවා කියලා? නෑ. නිවන් විඳින්නේ නෑ. විඳත් වෙනස් වෙනවා. එහෙනම් පින්නතුනි නිවනේ කෙනෙක් නැහැ. නිවනේ දෙයක් නැහැ. නිවනේ තැනක් නැහැ. නිවන විඳින්නේ නැහැ. නිවන විඳොත් මොකද වෙන්නේ? විඳොත් වෙනස් වෙනවා. කෙනෙක් හිටියනම් වෙනස් වෙනවා. දෙයක් තිබුණා නම් වෙනස් වෙනවා. තැනක් තිබුණා නම් වෙනස් වෙනවා. එහෙනම් මේ කිසිවක් නිවනේ නැහැ. එහෙනම් නිවන් දකින්නේ කවුද? නිවන් දකින්න පටන් ගන්නෙ මම. ඒක හරි. ඒ කියන්නේ සම්මුති ලෝකේ ඉන්නේ පටන් ගන්න අපි. මම තමයි පටන් ගන්න නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න. මගෙන් පටන් ගත්තට මම ටික ටික මොකද්ද කරන්නේ? මේ මන් තුල තියෙන මමත්වය මමංකාරය මගේකම අස්මිමානයේ ටික 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 නැති කරගෙන ගියාම අන්න මම නැති වෙනවා. අන්න කෙනා නෑ. පින්නතුනි අපට තියෙනෝනේ ගතයි දෙක සිතයි කියලා දෙකක්. ගත කියලා කියන්නේ එකක්. ගත සකස් වෙලා තියෙන්නේ යම් යම් පද්ධති වලින්. මේ ගත සකස් වෙලා තියෙනවා රුධිර නාලිකා පද්ධතියකින් තියෙනවා. හෘදේ වස්තු ආශ්‍රයෙන් ක්‍රියාත්මක වෙන. ශ්වසන පද්ධතියක් තියෙනවා. පෙනහැලු ආශ්‍රයෙන් ක්‍රියාත්මක වෙන. ආහාර ජීර්ණ පද්ධතියක් තියෙනවා. අපි මොන වෙලාවේ කොහොම කර හිටියත් ආහාර ජීර්ණය වෙන එක ඒක වෙනවා. මෙහෙම පද්ධති වලින් තමයි මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. මේ පද්ධති වලින් සකස් වෙච්ච ශරීරය පින්නතුනි පවතින්නේ මේ ජීවන චක්‍රයක නියැලලා ඉන්නවා. ඒක මේ සෛලවල එකතුවෙන් ඔය පැවතීගෙන යනවා. ජීවත් වීමට අවශ්‍ය කරන දේ. පින්නතුනි ශරීරය හැදිලා නැහැ නිවන් දකින්න. ශරීරය හැදිලා නැහැ නිවන් දකින්න. ශරීරය සකස් වෙලා නැහැ භාවනා කරන්න. එහෙනම් නිවන මොහොකට අදාළ දෙයක්ද? නිවන පින්නතුනි හිතට අදාළ දෙයක්. එහෙනම් හිතත් එක්කයි මේ ගනුදෙනුව කරන්නේ. එතකොට හිතත් එක්ක මේ ගනුදෙනුව කළා අර මම ආයනේ අපි නැති කරනවා. මගේකම නැති කරනවා. නේ? අන්න ඒකයි කියන්නේ කෙනෙක් නැත. නිවන් දකින්න පටන් ගන්න ආරම්භය කෙනා. හරි. කෙනා පටන් ගත්තට නිර්වාණයට අපි ක්‍රමයෙන් සමීප වෙත්ම අර කෙනා කියන සංකල්පය අපින් අයින් වෙනවා. ඒ තණ්හාව නැති වීගෙන යනවනේ. අර අල්ලා ගැනීම, අර බදා ගැනීම, අර උපාදාන වශයෙන් ගැනීම අපි අවසන් කරනවා. ඒ නිසා පින්නතුනේ කෙනෙක් නැහැ. දෙයක් නැහැ. තැනක් නැහැ. විඳින්නේ නැහැ. විඳොත් වෙනස් වෙනවා. එහෙනම්
දෙයක් නැත්තම් කෙනෙක් නැත්තම් තැනක් නැත්තම් විඳින්නේ නැත්තම් එහෙනම් වෙනස් වෙන්න දෙයක් නැහැ. වෙනස් වෙන්නේ නැත්තම් එතන තියෙන දුකද සැපද? සැපයි. මොකද අනිත්‍ය නැහැනේ. අනිත්‍ය වුණොත් නේ දුක එන්නේ. අනිත්‍ය වෙන්න දෙයක් නැහැ. දෙයක් නැත්තම් එතන තියෙන්නේ මොකද්ද? සැපක්. නিত্য වූ සැපක්. අන්න ඒක නිසා තමයි කියන්නේ නිබ්බාණං පරමං සුඛං. නිවන පරම සැපත කියලා කියන්නේ ඒකයි. දැන් මේ සඳහා පින්නතුනි අපිට තියෙන මාර්ගයක් දහමේ දේශනා කළා. ඒ දේශනා කරපු මාර්ගය තමයි පින්නතුනි සීල සමාධි ප්‍රඥා. අපි ඉස්සෙල්ලාම අපි තුල ඇති කරගන්න ඕන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇති කරගන්න ලැබුණ සැබෑ අවබෝධාත්මක පැහැදීම. ඒකට තමයි ශ්‍රද්ධා කියන්නේ. අවබෝධාත්මක පැහැදීම. ඒක තමයි ශ්‍රද්ධා. එතකොට අපි තුල ශ්‍රද්ධාව අපි ඇති කරගන්නවා. ශ්‍රද්ධාව නිසා අපට පුළුවන් වෙනවා පින්නතුනි සීලයට යන්න. සීලය කියලා කියන්නේ මොකද්ද? සීලය මූලික වශයෙන් තියෙනවා කාය වාචානං සමෝදානං සීලං. කාය වචනේ සංවර කරගන්න එක සීලය. ඒ කියන්නේ පින්නතුනි කයෙන් සිද්ධ කරන වැරදි වලිනුයි වචනයෙන් සිද්ධ කරන වැරදි වලිනුයි අපි අයින් වෙනවා. ඒක තමයි කාය වචනේ සංවරය කියලා කියන්නේ. කයින් සිද්ධ කරන වැරදි වලින් වචනයෙන් සිද්ධ කරන වැරදි වලින් අයින් වීම සීලේ මූලික ලක්ෂණය. සම්පූර්ණ සීලය නෙවෙයි. සීලේ මූලික ලක්ෂණය තමයි ඒ. කායික වාචික වැරදි වලින් ඉවත් වීම. ඒවා නොකර හැරීම. දැන් බලන්න සිල්පදයක් ගන්න. උදාහරණයක් වශයෙන් දැන් අපි පන්සිල් සමාදන් වුණානේ. මුල්ම සිල්පදේ මොකද්ද? පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පින්නතුනි ඔය සිල්පදේ බෙදෙනවා කොටස් දෙකකට. ඕකේ සිල්පද දෙකක් තියෙනවා. ඔය එක සිල්පදයක සිල්පද දෙකක් තියෙනවා. ඒ තමයි එකක් පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වම එතන තියෙනවා පානාති පාතා වේරමණී. වේරමණී කියලා කියන්නේ පින්නතුනි විරමණය, වෙන්වීම, විරතිය, වරදින් ඉවත් වීම. ආන්න ඒකට තමයි කියන්නේ පළවෙනි ශික්ෂාව. ඒකට කියනවා වාරිත්‍ර සීලය. එහෙනම් සිල්පදේ පළවෙනි කොටස අයිති වෙන්නේ වාරිත්‍ර සීලයට. පානාති පාතා වේරමණී කියන තැනට තියෙන්නේ ඒක. එතකොට සිල්පදේ පළවෙනි කොටස. ඒතර වරදින් වැළකුණා. මොන වරදින්ද වැළකෙන්නේ? එක්කෝ කායික වරදකින්, එහෙම නැත්නම් වාචසික වරදකින්. ඔන්න දෙකෙන් එකකින් වැළකුණා. කායික වරදින් හෝ වාචසික වරදින් වැළකුණා. කායික වරදින් හරි වාචසික වරදින් හරි අපි වැළකිලා එතනින් නතර වෙන්නේ නැහැ. මොකද්ද කරන්නේ? අපි දැන් ඊට එහාට යන්න ඕන සීලය සම්පූර්ණ වෙන්න නම්. අන්නේ සම්පූර්ණ වෙන්න දෙවෙනි කොටසේ ඇතුළත් වෙන්නේ සික්ඛාපදං සමාදියාමි. සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ පින්නතුනි එතන තියෙන චාරිත්‍ර සීලය. චාරිත්‍ර සීලය කියලා කියන්නේ ගුණ ධර්මයක් ඇති කර ගැනීම. ඉස්සෙල්ලා වරදකින් වැළකුණා. වැළකීලා විතරක් හිටියොත් සීලය සම්පූර්ණ නැහැ. වැළකීලා විතරක් ඉන්නේ නැහැ. මොකද කරන්නේ? වැළකීලා අපි ಗುಣධර්ම ටිකක් ඇති කර ගන්න ඕන. එහෙනම් බලන්න ප්‍රාණඝාතයෙන් අපි වැළකුණා. පාණාතිපාතා වේරමණී. සතුන් මැරීමෙන් වැළකුණා. ප්‍රාණඝාතයෙන් වැළකුණු අපි පින්වතුනි ප්‍රාණඝාතයට එරෙහිව යන ಗುಣධර්ම ටිකක් අපේ සිතේ වර්ධනය කරගන්න ඕනේ. අන්නේ වර්ධනය කරගන්න ගුණධර්ම ටිකට තමයි අපි කියන්නේ චාරිත්‍ර සීලය කියලා. මොනවද?
ප්‍රාණඝාතයට එරෙහිව යන ගුණධර්ම අතරේ තියෙනවා මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව. මෙන්න මේ ටික ඇති කරගන්න ඕන. එතකොට සීලයේ මුල් පියවර වැළකීම වාරිත්‍රය විරතිය සම්බන්ධ වෙන්නේ කායික වරදකින් හෝ වාචසික වරදකින් වෙන්වීමට. හැබැයි ශික්ෂාවේ දෙවනි කොටස එක එල්ලේම සම්බන්ධ වෙන්නේ සිතටයි. චාරිත්‍රය සම්බන්ධ වෙන්නේ සිතට. ඒක තමයි වැදගත්. එතකොට සිත තුලයි මේ ගුණධර්ම වර්ධනය කරගන්න ඕන. මං කිව්ව නිවන සම්බන්ධ හිතත් එක්ක. එතකොට කුසලතා වර්ධනය වෙන්න ඕන හිතේ, ගතේ නෙවෙයි. එහෙනම් හිතේ තමයි වර්ධනය වෙන්න ඕන. මොනවද වර්ධනය වෙන්නේ? මෛත්‍රිය. මෛත්‍රිය වර්ධනය වෙන්නේ හිතේ තුල. ගතේ නෙවෙයි. කරුණාව හිතේ. දයාව හිතේ. ලෙන්ගතුකම හිතේ. පරහිතකාමී බව හිතේ. අවිහිංසාව හිතේ. හිතේ මේ ගුණධර්ම වර්ධනය වෙන්න ඕන. අන්න එසේ කුසලතා වර්ධනය කර ගැනීම තමයි පින්නතුනි නිවනට පාදක වන්නේ. දැන් බලන්න කෙනෙක් හොරකම් කරන්නේ නැහැ. හොඳයි නේක. හොරකම් නොකරන එක හොඳයි. කෙනෙක් හොරකම් නොකරනකොට අනිත් අයගේ නිශ්චල හා චංචල දේපල ආරක්ෂා වෙන එක හොඳයි. හැබැයි පින්නතුනි කොච්චර කාලයක් හොරකම් නොකර හිටියත් අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාම කියන ශික්ෂාව සම්පූර්ණ වෙන්නේ නැහැ. හොරකම් නොකරන කෙනා තුල චාරිත්‍රය වැඩෙන්න ඕන. හොරකමින් ඉවත් වීම කියන නැත්තම් හොරකමට එරෙහිව යන ගුණය මොකද්ද? හොරකමට එරෙහිව යන ගුණය තමයි පරිත්‍යාගශීලීත්වය. එහෙනම් පරිත්‍යාග නොකර අපි තුල ගුණයක් වැඩෙන්නේ නැහැ. පරිත්‍යාගය වැඩෙන්න ඕන ගතේද හිතේද? හිතේ. ගතේ නෙමෙයි. අතින් අල්ලලා යමක් දෙනව වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි අල්ලලා දුන්නට අල්ලගෙන තියාගන්නේ. දුන්නු එක අතහරින්න ඕන. අතහරින්න ඕන ගතින් නෙමෙයි හිතින්. සමහරු ගතින් අතහැරියට හිතින් අතහරින්නේ වැඩන්නේ. ඒ නිසා අන්න බලන්න සීලය ප්‍රගුණ කළ යුතු ආකාරය. ඊළඟට යනවා පින්නතුනි සීලයෙන් අපි සමාධියට. සීලෙන් සමාධියට යනවා. සීලය නැතුව සමාධිය ඇති කරගන්න බෑ. සමාධිය කියන්නේ සිතේ එකඟතාව. දැන් අපි භාවනා කරනකොට සිත එකඟ කරගෙනනේ භාවනා කරන්නේ. ඊට පස්සේ අපි සමාධියට යනවා. සමාධිය දියුණු කරන්න නම් කමටහනක් ඕන. සමාධිය දියුණු කරන්න කමටහනක් ඕන. කමටහන කියන්නේ භාවනා උපදේශයක්. ඒ උපදේශය අනුව තමයි දැන් දිය යට කිමි දෙන්න බැරි කෙනෙකුට අපි දෙනව පිහිනුම් කට්ටලයක්. ඒක පාවිච්චි කරලා ඔහු දිය යට යනවා. අන්න ඒ වගේ පිහිනුම් කට්ටලයට සමානයි මොකද්ද? මෙන්න මේ කමටහන. කමටහන ඇඳගෙන තමයි අපි භාවනාවට සමවදින්න ඕන. එතකොට මොකද වෙන්නේ? අන්න අර කමටහන තුළින් අපිට පුළුවන් වෙනවා අර සමාධිය දියුණු කරන්න. පින්නතුනේ භාවනාවේ මේ උඩු හිතේ කොච්චර කල් හිටියත් වැඩක් නැහැ. උඩු හිතේ ඉඳලා වැඩක් නැහැ. අපි යටි හිතට යන්න ඕන. යටි හිත කියලා උඩු හිත යටි හිත කියලා බුද්ධ ආගමේ වෙන් කළා නැහැ. මේ කියන්නේ ගැඹුරු හිතට යන්න ඕන පින්නතුනේ. ඒක නිසා තමයි අපි අර ඕක මේ වටහා ගන්න තමයි අපි උඩු හිත යටි හිත කියලා කියන්නේ. එහෙම එකක් නැහැ. නමුත් අපි අර වෙන් කරගන්නේ අපේ පහසුවට. consciousness උඩු හිත, subconsciousness යටි හිත කියලා අපි වෙන් කරගන්නේ පින්නතුනේ අර අපේ පහසුවට. ඒකයි. ඒතර ගැඹුරු හිතට තමයි යන්න ඕනේ මේක සමාධියත් එක්ක. එතෙන්ට නැතුව යන්න බෑ මේක. එතන තමයි අර කමඨහනින් ප්‍රයෝජන අරගන්නේ සමාධිය. ඒතර සමාධිය තුලින් අපි යනවා ප්‍රඥාවට. අන්න භාවනා කරනකොට මොකද වෙන්නේ? අපි සසරට ගැට ගහලා තිබිච්ච අර රැහන් ටික ලියා ගන්නවා. මොනවද රැහන්? ඒවට කියනවා සංයෝජන කියලා.
රැහන් කියන්නේ සංයෝජන. මොනවද සංයෝජන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මෙන්න මේ සංයෝජන මේ සසරට බැඳලා තියෙන රැහන් ටික ලියා ගන්න ඕන. ඒතර භාවනා කරනකොට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ රැහන් තුන ඉස්සෙල්ලම ලියා ගන්නවා. ඒ තුන නැති කරනවා. ඒකට තමයි අපි කියන්නේ සෝවාන් මගඵල නුවණ ලබනවායි කියලා. ඔන්න සෝවාන් මගඵල නුවණ ලැබුවා. ඊට පස්සේ තියෙනවා කාමරාග පටිඝ කියලා දෙකක්. මේ කාමරාග පටිඝ දෙකේ බලය අඩු කරනවා සක්‍රුදාගාමි වෙනකොට. ඒ දෙක මුලිනු පුටා දානවා අනාගාමි වෙනකොට. ඊළඟට තව තියෙනවා සංයෝජන පහක්. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේ සංයෝජන පහම නැති කරන එක විට ඒ රැහන් පාමලි කියලා දානෝ රහත් මගඵල නුවණින්. ඕන්න පින්නතුණින් අපි නිර්වාණයට ගමන් කළ විදිය. දැන් මම මුලින් ගාථා රත්නයක් මතක් කළානේ. මාතෘකාව හැටියට. මෙන්න මේ මාතෘකාව හැටියට පින්නතුනි අපි මතක් කළා මේ. සුඛා විරාගතා ලෝකේ. අපිට නිවන් දකින්න නම් මොකද්ද කරන්න ඕන? රාගය දුරුකොට විරාගී වෙන්න ඕන. රාගය දුරු කරනවා කියන්නේ තණ්හාව දුරු කරනවා කියන එකයි. සුඛා විරාගතා ලෝකේ. රාගය දුරු කළා අපි විරාගී බව පින්නතුනි අපි තුල ඇති කර ගන්න ඕන. සුඛා විරාගතා ලෝකේ. කාමානං සමතික්කමෝ. අපි කාම සම්පත් වලින් දුරස්ත වෙන්න ඕන. මොනවද කාම සම්පත්? පංචකාම සම්පත්. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. දැන් අපිට ඇස කන්නාසය දිව ශරීරය ලැබිලා තියෙන්නේ මොකටද? ජීවත් වෙන්නනේ. එතකොට රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ දැනගන්නවා, රස බලනවා, පහස ලබනවා, සිතට සිතුවිලි ගන්නවා. ඒක ඇත්ත. හැබැයි ඒවයි ආදානග්‍රාහී ලෙස ඇලෙන්න එපා. රූප පසුපස හඹා යන්න ගියොත්, ශබ්ද පසුපස හඹා යන්න ගියොත්, රස පසුපස හඹා යන්න ගියොත්, සුවඳ පසුපස හඹා යන්න ගියොත්, පහස පසුපස හඹා යන්න ගියොත් ඒවයි කෙලවරක් නැහැ. ඒතර ජීවත් වෙන්න බෑ. ඒකයි කියන්නේ කාමානං සමතික්කමෝ. කාම සම්පත් වලින් දුරස්ත වෙන්න, ඈත් වෙන්න. 3 ඊළඟට කියනවා අස්මිමානස්ස යෝ විනයෝ. අස්මිමානය දුරු කරන්න. මේ අස්මිමානය කියන්නේ අපි මුලින් කිව්වා අස්මිමානය කියන්නේ මම මගේකම කියන එක. එතකොට මම මගේ කියන අපි අල්ලාගෙන ඉන්න වැරදි අවබෝධය දුරු කර ගන්න ඕන. අන්නේ වැරදි අවබෝධය දුරු කරගත්ත දවසට අපි අර මමත්වය නැති කරගන්නවා. ඒ කියන්නේ අර අස්මිමානය අපි නැති කරගත්තා. එහෙනම් පින්නතුනි අස්මිමානය දුරු කරගත්ත දවසට අපි කියනවා ඒතං වේ පරමං සුඛං. අන්න ඒක තමයි පරම සැපත. එහෙනම් අන්න එතෙන්ට තමයි එන්න ඕන. ඒ පරම සැපතටයි එන්න ඕන. එතන තමයි නිවන කියන්නේ. එතකොට මෙතෙන්ට ආවහම පින්නතුනි අපි අල්ලා ගැනීම ඔක්කොම අවසන්. හිතින් උපාදාන වශයෙන් ගැනීම අවසන්. උපාදාන වශයෙන් ගන්න හිතේ තියෙන තෘෂ්ණාව නිසා තමයි නැවත නැවත සසර උපදින්නේ. සසර ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? ජාතිය ඉපදුනා අපිට එතන ඉඳලා තමයි දුක් එන්නේ. ජාතිපි දුක්ඛෝ. ජරාපි වයසට යනවා. ඉපදුණු දවස් ඉඳලා වයසට යනවා. ව්‍යාධිපි ලෙඩ වෙනවා. අනේක විද ලෙඩ හැදෙනවා. මරණම්පි
මරණයට පත් වෙනවා. මේ අතර අප්‍රියේ සම්පයෝගෝ අප්‍රියයන් එක්ක කැමති නැති අයත් එක්ක එකතු වෙන්න සබඳතා පවත්වන්න සිද්ධ වෙනවා. පියේ විපයෝගෝ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං කැමති දේවල් ලැබෙන්නේ නැහැ, ලැබෙන්නෙම අකමැති දේවල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංක්ෂේපයෙන් ප්‍රකාශ කරන්නේ නම් සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් ප්‍රකාශ කරන්නේ නම් මේ පංච උපාදානස්කන්ධේම දුකයි. ඒ නිසා පින්නතුනි අපි මේ ඉපදෙන්නේ අපි තුල අර කාමය, අර රාගය, අර මමත්වය, අර තණ්හාව තියෙන නිසා. එහෙනම් අන්න එය නැති කරගත් දවසට සදාකාලික සැපතවන උතුම් නිර්වාණය අපට පසක් කරගන්න පුළුවන් වෙනවා. එතකොට උපත නැහැ කියන්නේ අර දුක් ගොඩ අපිට නැහැ කියන එකයි. එහෙනම් අන්න ඒ උතුම් නිර්වාණයට සමීප වන්නට මේ නිවනේ ස්වභාවය දැන මේ ආර්ය මාර්ගය දැන එහි ගමන් කරන්නට ඔබත් අදම අදිෂ්ඨාන කරගන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට මියගිය දෙමව්පියන් ඥාතීන් ඇතුළු සෑම දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම මෙම පුණ්‍ය කර්මයේ හේතු වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා ගල්කිස්සේ පින්වතියක්. අගෝස්තු මාස 10 වන දින පරලෝ සැපත් වී අද දිනට මාසයක් සපිරෙන ජයවති අබේවික්‍රම ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට සහ වසර 16කට පෙර පරලෝ සැපත් වූ පියාණන් වන ගුණදාස කළුආරච්චි ආදරණීය පියාණන්ටත් පරලෝ සැපත් සියලුම ඥාතීන්ටත් මතු භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරන්නේ කොළඹ 5 තිඹිරිගස්යායේ පාරේ පදිංචි යමුනා අනෝමා බන්දුල දීපානි රම්‍යා රුවනි යන කළුආරච්චි පවුලේ දූ දරුවන් සහ චන්ද්‍රා නිස්සංක සැම්සන් ප්‍රේමලාල් මංගල ප්‍රියදර්ශන යන බෑනාවරුන් නාලිකා ලේලිය ඇතුළු දමිත්‍රි ඒෂාන් ගමගේ දිනිති දිලුනි උමන්දා තරුෂි ප්‍රවීන් අමරතුංග යන මුණුබුරු මිනිපිරියන් 2009 වසරේ සැප්තැම්බර් මාස 10 වන දින පරලෝ සැපත් වූ කේ එක්මන් පෙරේරා පියතුමාට සහ 2019 වසරේ ජනවාරි මාස 24 වන දින පරලෝ සැපත් වූ හේමවතී කඳනාරච්චි මෑණියන්ගේ සැප්තැම්බර් මාස 29 වන දිනට යෙදෙන 90 වන ජන්මදිනය වෙනුවෙන් හා ස්වාමි පුරුෂයාගේ මියගිය දෙමව්පියන් වන අගෝසිඤ්ඤෝ බෝදරගම ඒ.ඩී. කුසුමාවතී යන අයටත් සියලුම මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් අගෝස්තු මාස 29 වන දින උපන්දිනය සැමරූ කේ ඉන්ද්‍රා පෙරේරා සොයුරියට සැප්තැම්බර් මාස 16 දිනට උපන්දිනය සමරන එල් සඳුනි චේතනා දියණියට හා සැප්තැම්බර් මාස 29 වන දින උපන්දිනය සමරන ඩී.එස්.එච්. දෙනිති සංකලනී දියණියට සෙත් පැතීම හා ආශිර්වාද කිරීම සඳහාත් රූපසිංහ බෝදරගම ස්වාමි පුරුෂයාට කේ උපාලි ධර්මසිරි සොහොයුරාට කේ සෙනෙදි තිවන්‍යා දියණියට හා බී ලලිතා චන්ද්‍රකාන්ති නැකණියට සෙත් පැතීම හා ආශිර්වාද කිරීම පිණිසත් ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී උදව් උපකාර කළ සියලුම කල්යාණ මිත්‍රයන්ට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා බණ්ඩාරගම කිම්මන්තුඩාව ශ්‍රී සුමන ජෝතිපුර පදිංචි කේ කල්යාණි පෙරේරා මහත්මිය. අංක 10 විහාරමාවත කොළොන්නාව පදිංචිව සිට 2011 වසරේ පෙබරවාරි 17 වෙනි දින පරලෝ සැපත් පියදාස එදිරිසිංහ දයාබර පියාණන්ටත් 2013 වසරේ සැප්තැම්බර් මාස 12 වෙනි දින පරලෝ සැපත් චන්ද්‍රාවති එදිරිසිංහ දයාබර මෑණියන්ටත් ඉක්මන් භවයකදී නිවන් සුව ලැබීමට මේ ධර්ම දානීය හේතු වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් තම නමින් මියගියා වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව පිණිසත් මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා කොළොන්නාව විහාරමාවත පදිංචි ලංකා සිරිමාලී වර්ණකුල සූරිය මහත්මිය. පරලෝ සැපත් දෙමව්පියන්ටත් තෙපැල් සේවයේ සිට විශ්‍රාමලත් පියාණන් වන ඕ ජීලිස් සහ එල්.ඒ. මැන්චා මෑණියන්ටත් තම වර්ග පරම්පරාවේ පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත්
පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් 2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දෙසඳු මෙත්නුල සහ දෙහන්සා නෙත්ලිනි යන නිවුන් දරුවන් දෙදෙනාට තෙරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා වරකාපොළ වේරගල පහළ ලෙනගල පදිංචි ඕ ගුණසේකර මහතා. එච්.එම්. ජිනදාස මහතාගේ 85 වෙනි ජන්මදිනයට සුභාශිංසනය හා එම මැතිනිය වන ආර්.එම්. ඩිංගිරි මැණිකා යන දෙපළට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පැතීම සඳහාත් දෙමව්පියන්ට සෙත් පැතීම සඳහාත් පවුලේ සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිසත් ජිනදාස මහතා සහ එම මැතිනියගේ පරලෝසපත් දෙමව්පියන්ටත් පරලෝසපත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා හපුතලේ හරහා රත් කරව්ව සේනානීහි පදිංචි එච්.එම්. ජිනදාස මහතා. වසර 14කට පෙර පරලෝසපත් W.K. සුවාරිස් පියාණන්ට 2013 වසරේ සැප්තැම්බර් මාස 10 දින පරලෝසපත් G.D. මිසිරින් මෑණියන්ට W.K. සිරිසේන සොහොයුරාට මාස 5කට පෙර පරලෝසපත් අම්පාර හිඟුරාන විසූ W.K. සෝමසිරි සොහොයුරාට වසර 3කට පෙර පරලෝසපත් U.W. ගුණසීල රංජනී නෑනන්ඩිය යන අයට සහ පවුලට සම්බන්ධ සියලුම අයගේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් දරුමුණුබුරන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා අල්ගම පරණාත්තල පදිංචි W.K. ප්‍රේමා ජයලත් වැලිකුඹුර මහත්මිය. කුලියාපිටිය ගණන්ගමුවේ පදිංචිව සිට පරලෝසැපත් S.P.M. දසනායක මෑණියන්ගේ 7 වන වර්ෂ පූර්ණය අද දිනට යෙදී ඇති බැවින් එතුමිය ප්‍රධාන කොට E.M. පොඩි මහත්මයා පියාණන්ට සහ E.M. සන්ධ්‍යා කුමාරි එදිරිසිංහ සොයුරියට නැවත අකල් මරණයක් සිදු නොවේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් පරලෝසැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දරු දෙදෙනාගේ රැකී ආරක්ෂා කටයුතු දියුණු වීම පිණිසත් E.M. මංගලිකා මහත්මියගේ රෝග පීඩා දුරු වීම පිණිසත් තෙරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා බෙනවත්ත පන්නල පදිංචි E.M. මංගලිකා එදිරිසිංහ මහත්මිය. මහනුවර කටුගස්තොට නවයාල තැන්නේ අංක 359 දෙක නිවසේ පදිංචිව සිට වසර 4කට පෙර පරලෝසැපත් සෝමාවතී මෑණියන්ටත් වසර 14කට පෙර පරලෝසැපත් සෝමපාල රණසිංහ පියාණන්ටත් වසර 13කට පෙර පරලෝසැපත් අනුලා රණසිංහ පුංචි අම්මාටත් දෙපාර්ශවයේ පරලෝසැපත් ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සියලු ඥාති මිත්‍රාදීන්ට සෙත් පැතීම සඳහා දායකත්වයේ දරනවා ගලහිටියාව ගණේ මුල්ල පදිංචි වජිරා රණසිංහ ජානකී රණසිංහ යන මහත්මීන් ඇතුළු පවුලේ දූතරුවන්. වලපනේ රූපහ පාලුගම විසූ 2007 වසරේ පෙබරවාරි මාස 15 වන දින පරලෝසැපත් B.M. ටිකිරිබණ්ඩා ආදරණීය පියාණන්ට හා 2017 වසරේ සැප්තැම්බර් මාස 10 දින පරලෝසැපත් R.M. පොඩිනෝනා මෑණියන්ට සහ පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දැනට කැනඩාවේ වාසය කරන ලහිරු බස්නායක හා ශාලිකා බස්නායක යන දරුවන්ටත් ඔස්ට්‍රේලියාවේ සිටින සමිතා විජේවික්‍රම චතුෂ්ක රූපසිංහ යන දරුවන්ටත් අධ්‍යාපන කටයුතු සහ රැකී ආරක්ෂා කටයුතු දියුණු වීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා ගම්පල අටභාගයේ විමල ධර්ම ජාතික පාසලේ විදුහල්පති පූජ්‍ය රූපහ සෝනුත්තර හිමියන් සහ ඒ හිමියන්ගේ පවුලේ පිරිස. සියඹලාවත්ත මහ උස්වැව පදිංචිව සිට පරලෝසැපත් එම්.එම්. ඩිංගිරි මැණිකා මෑණියන්ට ඩී.එම්. පුංචි බණ්ඩා පියාණන්ට ඩී.එම්. මුදියන්සේ සහ ඩී.එම්. ටිකිරි බණ්ඩා යන සහෝදරයන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින උඩගිරිල්ල මහගිරිල්ල නිකවැරටිය පදිංචි ඩී.එම්. රන් බණ්ඩා ඩී.එම්. උක්කු අම්මා ඩී.එම්. සෝමාවතී මාලබැඳියාව පදිංචි ඩී.එම්. කව් අම්මා සියඹලාවත්ත මහ උස්වැව පදිංචි ඩී.එම්. දිසානායක ඩී.එම්. බණ්ඩාර මැණිකා යන අයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා නිකවැරටිය මහගිරිල්ල උඩගිරිල්ල පදිංචි ඩී.එම්. කපුරු මැණිකා මහත්මිය. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. පින්වතුනි
අද ධර්මදේශනාවේ දායකත්වයේ ගත් ඔබ සියලු දෙනාටමත් ඔබ පවුල්වල සියලු දෙනාටත් මේ ලබාගත් කුසල බලයෙන් මෙලොව යහපතම වේවා. ඔබ නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. උපන් දිනේ යෙදුණු සැමටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඔබේ අධ්‍යාපන කටයුතු, ඔබේ රැකියා කටයුතු සාර්ථක වේවා. මේ බණපදයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මෙලොව යහපත පරලොව සුගතියත්පත් වේවා. අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින්ත්‍රයාණන් වහන්සේ. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න. කතා කරන්න ආගමික අංශයට අපගේ දුරකථන අංකය 0112 697 140 0112 697 140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න. 011307 1082 011307 1082. ඔබට තෙරුවන් සරණයි.